මට ඊයේ මැසේජ් එකක් දාන්න බැරි වුණා ගෲප් එකට. ඒක හින්දාද දන්නේ නැහැ ළමයි කීප දෙනෙක් අඩුයි අද. මට මතක් කරන කම්ම ඉන්න බෑ පුතේ. හරි. එහෙම මගේ මැසේජ් එකට පන්ති එන්න එපා. මැසේජ් එක බලලා. හරි. පන්ති දවස් දෙකක් ඔයගොල්ලන්ට නාමිකව කියලා තිනවා. ඒ දවස් දෙකේ මම කැන්සල් නොකරොත් අනිවාර්යෙන් පන්තිය තියෙනවා. පන්තිය අද පන්ති නෑ කියලා කිව්වොත් අද පන්ති නෑ. එච්චරයි. හරි. හැබැයි මම අර මැසේජ් එකක් දාන්නේ කට්ටියට මතක් වෙන්න තමයි. ඒක බලලා පන්තියෙන් ඉන්න එපා ඈ. ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. අපි output devices ගැන කතා කරා. හරි. input device ගැන කතා කරා. input device ඉවර වුණා. output devices ගැන කතා කරා. දැන් ස්ක්‍රීන් එක පේන්න ඕනේ කට්ටියට. හරි. අද output devices වලටත් වැටෙන්නේ නැති input devices වලටත් වැටෙන්නේ නැති හැබැයි පරිගණකයේ තියෙන ප්‍රධානතම ඒ වගේම ප්‍රබලම පරිපතය පිළිබඳව තමයි කතා කරන්නේ. ප්‍රධානම සර්කිට් එක ගැන. සර්කිට් එකක් කියන්නේ මොකද්ද? පරිපතයක්. හරි. ටීවී එකක් ගැලවුවම ටීවී එක ඇතුලේ තියෙන සර්කිට් එකක්. DVD ප්ලේයර් එකක් ගලවලා බලුවම මේක ඇතුලේ තියෙන සර්කිට් එකක්. හරි. වොෂින් මැෂින් එකක් ගලවලා බලුවත් ඒකේ තියෙන සර්කිට් එකක්. පරිපතයක් තියෙනවා. විද්‍යුත් පරිපතයක් තියෙනවා. හරි. පරිගණකයේ ගලවලා බැලුවාම පරිගණකයේ අපිට ඉස්සෙල්ලාම පේන්න තියෙන ප්‍රධානම පරිපතය ගැන තමයි අපි අද කතා කරන්නේ. හරි. අපි මේ පරිපතය හඳුන්වනවා මව්පූර්ව කියලා. මව්පූර්ව ඉංග්‍රීසියෙන් කියනවා motherboard. හරි. මව් කියන වචනේ මේකට දාලා තින්නේ මේකේ තරම් වැදගත් නිසා. හරි. මව් හෝ mother කියන වචනේ මේකට දාලා තින්නේ එක ඒ තරම්ම පරිගණකයට වැදගත් නිසා. හරිද? අම්මා මව කියන කෙනා අපේ ජීවිතේ වැදගත්ම චරිතයක්. හරි? වැදගත්ම කෙනා මොනවා කළත් අම්මා. වෙන මොනවා කළත් අම්මා තාත්තා දෙමව්පියෝ දෙන්නනේ. එතනිනුත් අපි අග්‍ර කොට සලකනවා මව. මොකද අපි වෙනුවෙන් ගොඩාක් කැපකිරීම කරන නිසා. හරි. මෙතනදී මදර්බෝඩ් එකට මව්පූර්ව කියලා සලකන්නේ පරිගණකයේ තියෙන ප්‍රධානතම පරිපතය නිසා. අනිත් පරිපත එකකටවත් මව්පූර්ව නැතුව වැඩ කරන්න බෑ. හරිද? CPU එක ගත්තත් අපි කොච්චර හොඳ CPU එකක් ගත්තත් මදර්බෝඩ් එකක් නැතුව CPU එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බෑ. හරිද? අපි කොච්චර RAM ගත්තත් ගිගාබයිට් 8 16 32 වගේ ප්‍රමාණ වලින් RAM අපි දිලදී ගත්තත් මදර්බෝඩ් එකක් නැතුව ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඔයාලට තේරෙයි. හරි මේ පාඩම කතා කරගෙන යනකොට ඔයාලට පැහැදිලි වෙයි. හරි. පොඩ්ඩක් ඉන්න මට මෙතන රූප කීපයක් ගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ සාමාන්‍ය පරිගණකයක මව්පූර්වක්. දැන් මම මෙතනට සාමාන්‍ය නොවන පරිගණකයක මව්පූර්වකුත් දාන්නම්. හරි. අද සාමාන්‍ය නොවන පරිගණකයක් කියලා බලමු. ඉන්න මේකත් මව්පූර්වක් මේකත් මව්පූර්වක්. හරි.
මේක සාමාන්‍ය පරිගණකයක ඔයාලා අපි ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක මදර්බෝඩ් එකක්. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ආකෘතියේ මව්පොරු ගැන. හරි. මෙතන තියෙන්නේ මදර්බෝඩ් එකක්. හැබැයි මේක සාමාන්‍යයෙන් මිලෙන් වැඩි අපි ඔයාලා ගෙදර දොරේ පාවිච්චි කරන්නේ නැති පරිගණක වල එන මව්පොරුවක්. ඒ කියන්නේ මේක සර්වර් එකක හරි සේවා දායක පරිගණකයක සේවා දායක පරිගණකයක මව්පොරුවක්. හරි. මොනවද වෙනස්කම්? දැන් මේ පොඩ්ඩක් මේකේ තියෙන කොටස් ගැන හඳුනගමු. මොනවද මේ තියෙන්නේ කියලා. හරි. බැලු බැලමටම මෙන්න මේ කොටස අපිට පේනවා. මෙන්න මේ කොටස. හරි. මේ හතරස් විදියට තියෙන්නේ. මේකට අපි කියනවා CPU socket එක කියලා. දැන් මෙතන CPU socket එකට උඩින් CPU එකත් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. CPU socket එක. හරි. දැන් ඔයාලා දන්නවා අපි පරිගණකයකට ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරනවා. තාම ප්‍රොසෙසර් එක ගැන වෙනම ඉගෙන ගත්තේ නැහැ. හරි. හැබැයි පරිගණකයට සම්බන්ධ කරන ප්‍රොසෙසර් එක ඇවිල්ලා මව්පූර්වයේ භෞතිකව සම්බන්ධ වෙන තැන තමයි CPU socket එක. භෞතිකව සම්බන්ධ වෙන්නේ එතනට. හරි. දැන් ඔයාලා දන්නවා ගෙදර බල්බ් එකක් අපිට දාගන්න ඕන වුණොත් බල්බ් එක අපි හයි කරනවා හෝල්ඩර් එකකට. ඒක අපිට ලයිට් සොකට් කියලා කියන්නත් පුළුවන්. හරි. බල්බ් එක සම්බන්ධ වෙන්නේ බල්බ් සොකට් එකට. නැත්නම් හෝල්ඩර් එක කියලා කියනවා. අන්න ඒ වගේ CPU එක දරාගෙන ඉන්න CPU එක භෞතිකව මේ ප්‍රධාන පරිපථයට සම්බන්ධ කරගන්නේ CPU සොකට් එකේ. හරි. එතකොට මෙයා භෞතික සම්බන්ධතාවයක් තමයි ඇති කරගන්නේ. හරි. right. මව්පුරුවේ මෙන්න මෙතන පේන මේ දික් අතර නිකන් තීරු දෙකක් වගේ පේනව නේද? right. මෙන්න මේ තීරු දෙක අපි කතා කරනවා RAM socket කියලා. RAM socket කියලාත් කියනවා RAM slot කියලාත් කියනවා. හරි. RAM slot. එතකොට මේකේ නම් මට පේන්න RAM slot දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ පරිගණකය RAM modules දෙකකට එකපාර ඒ කියන්නේ RAM module දෙකක් මේ පරිගණකයට එකපාර සම්බන්ධ කරන්න පුළුවන්. දැන් RAM module එක දැකලා නැති අයට RAM එකකුත් දාමු මෙතනට. RAM එක කියන්නේ මොකක්ද කියලා ඔළුවේ තියෙන්නත් එපයි. හරි. මේ තියෙන්නේ RAM එකක්. එකත් පරිපථයක් වගේ තමයිනේ. ඔව්. RAM එක කියන්නේ පරිගණකයේ තියෙන తాවකාලික මතකයක්නේ. හරි. පරිගණකයේ ස්ථිර මතකය වෙන්නේ hard disk එක. hard disk එකේ තමයි ස්ථාවරව ගබඩා කරලා තියෙන හැමදේම ගබඩා වෙලා තියෙන්නේ. හැබැයි hard disk එකේ ගැටලුවකුත් තියෙනවා. මොකද්ද ගැටලුව? hard disk එක ඒ තරම් කාර්යක්ෂම උපකරණයක් නෙමෙයි. hard disk එක කියන උපකරණය ඒ තරම් කාර්යක්ෂම උපකරණයක් නෙමෙයි. හරි. එතකොට මේ CPU එක කාර්යක්ෂමයි hard disk එක අකාර්යක්ෂම වුණාම CPU එකේ කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා. හරි. මේ තේරුම් ගන්න මම කියන කතාව. හරි. මේ RAM එක ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්න යන්න. RAM ගැන අපි වෙනමත් ඉගෙන ගන්නවා. හරි. RAM එක ගැන මොකක්ද කියන කාරණාව තමයි මේ කියන්නේ. හරි. RAM එකක් මොකටද අවශ්‍ය වෙන්නේ කියන කාරණාව ඇත්තටම. CPU එක කාර්යක්ෂම උපකරණයක්. එයා වේගෙන් data process කරනවා. හරි. හැබැයි එයාට process කරන data දෙන්න නම් එයා process කරන වේගෙන් එයාට data දෙන්න ඕනේ. හරි. මේක මේ විදිහට තේරුම් ගමු. තප්පරයක් ඉන්න. Am I mic off?
mic off කරන්න හරි නේද? හැමදාම කියන්න බෑ ළමයි මේ ක්ලාස් එකට ආවහම mic එක off mute කරගන්න. හරි? ඔය ප්‍රශ්න අහනවා කියලාද? හරි. අපි කතා කරමින් හිටිය RAM එකේ අවශ්‍යතාවය hard disk එක අකාර්යක්ෂමයි. hard disk එක අකාර්යක්ෂමයි. processor එක කාර්යක්ෂමයි. හිතමු මෙන්න මේ විදිහට හරි මේක CPU එක CPU එක මොන හරි දෙයක් process කරනවා එයා process කරලා එළියට දෙනවා හරි right එයාගේ ඒ process කරලා එළියට දෙන output එක මේක හිතමුකෝ නිකන් බටයක් කියලා අපි මේක බටයක් අපි process කරන්න ඕන දේවල් ටික දෙන්නේ මේ වගේ හීනි බටයකින් out එක දෙන්න ලොකු බටයක් තියෙනවා input එක දෙන්න දෙන්නේ හීනි බටයක්. එතකොට අපි CPU එක කොච්චර වේගවත් වුණත් වැඩක් නැහැ. එයාට process කරන්න එන්න data ටික එන්නේ පොඩ්ඩක් නම් අඩුවෙන් නම්. එයාගේ output එක ලොකු බටයක් තියෙනවා වැඩක් නැහැ. එයි process කරන්න data එන්නේ අඩුවෙන්නේ. මෙතන තිබ්බට වැඩක් නැහැ. හරි. මෙතන ලොකුවට තිබ්බට වැඩක් නැහැ. input එක එන්නේ හිමින්. ඒකින්ද මොකක්ද අපි කරන්න ඕනේ? හරිනම් ඇත්තටම ගත්තොත් CPU එකට process කරගන්න අමාරු මට්ටමකින් කියන්නේ එයාට වැඩ load එකක් හිටින්න ලොකු ප්‍රමාණයක් හිටින්න එයාට ලොකු ධාරිතාවකින් data මේකට දෙන්න ඕනේ. හීනි බට වලින් දීලා හරියන්නේ නැහැ. හරි ලොකු ප්‍රමාණයක් එකපාර push කරගන්න ඕනේ. හරි අපි ඒකට පාවිච්චි කරනවා එතකොට RAM එක. RAM එක වේගවත්. RAM එකේ mechanical කොටස් නැහැ, යාන්ත්‍රික කොටස් නැහැ. hard disk කියන්නේ යාන්ත්‍රික උපකරණයක්. හරි. ඉස්සරහට කතා කරමු hard එකේ තියෙන කොටස් ගැන. hard එක යාන්ත්‍රිකයි. RAM එක electronic. hard එකට වඩා RAM එක වේගවත්. හරි. RAM එකේ මේ කළු පාට පේනව නේද ඔයාලට කොටු ටිකක් තියෙනවා. එන්න මේවා. ඒවා තමයි memory chip. අපි ඔය ෆෝන් එකට පාවිච්චි කරනවා වගේ memory chip හැබැයි ඊට වඩා ගොඩක් වේගවත්. හරි. ෆෝන් එකට දාන්නේ අපි memory chip එකක්. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි ඊට වඩා මේකේ ආකෘතිය වෙනස්. හරි. ඊට වඩා ගොඩක් වේගවත් කියලා හිතා ගන්නකො. right. මෙන්න මේ වගේ RAM stick මේකට මෙන්න මේ පරිගණකයට මේ motherboard එක මම පෙන්නපු පරිගණකයට දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. RAM stick දෙකක් සම්බන්ධ කරන්න පුළුවන්. RAM වල තියෙන වර්ග ඉස්සරහට කතා කරමු. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන මේ කළු පාට කොටස මේකට අපි කියනවා chipset එක කියලා. chipset. හරි. මේ තියෙන්නේ chipset එකක්. එයත් chipset එක. එතකොට කොහොමද මේ දෙක වෙනස් කරලා හඳුනගන්නේ? හරි. ඒකට අපි නම් දෙකක් පාවිච්චි කරනවා. මේ CPU එකට ළඟින් තියෙන කෙනාට අපි කියනවා north bridge එක කියලා. north bridge එක. මේ කොණින් පොඩියට තියෙන කෙනාට අපි කියනවා south bridge එක කියලා. south bridge එක. north bridge එකයි south bridge එකයි. තව කොටස් තියෙනවා මේක හඳුනගන්න. මෙන්න මේවා. මේ සුදු පාට පේනව නේද? මේවා අපිට පාවිච්චි කරලා පුළුවන් පරිගණකයේ හැකියාවන් වැඩි කරගන්න. මොනවද පරිගණකයේ වැඩි කරගන්න තියෙන හැකියාවන්? දැන් අපි හිතමු අපිට පරිගණකයට hard disk 10ක් විතර සම්බන්ධ කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් පරිගණකයකට උඩරම hard disk 4ක් 5ක් වගේ තමයි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මට දෘಢතටි 10ක් සම්බන්ධ කරන්න ඕනේ. එතකොට මට පුළුවන් ඒකට වෙනමම තව පරිපතයක් තියෙනවා.
හරි අපි ඒකට කියනවා SATA expansion card එක කියලා නිකන් දැන් ටිකක් නම අහගන්නමු හරි අදහස ගන්නමු මට SATA expansion card එකක් අරගෙන මෙන්න මේ මම කලින් පෙන්නපු මේ සුදු පාට එක slot එකකට සම්බන්ධ කරන්න පුළුවන් හරි ඒකත් පොඩි පරිපතයක් ඊට පස්සේ මට ඒ පරිපතය හරහා පරිගණකයට තව hard disk සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා එහෙම නැත්නම් අපි හිතමු ඔයාගේ පරිගණකයට සාමාන්‍යයෙන් පරිගණකයට USB port 6ක් විතර එනවනේ ඉස්සරහා දෙකකුයි පිටිපස්සේ හතරකුයි ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔයාට ඕනේ USB port තව 6ක් විතර පරිගණකයට එකතු කරගන්න. එහෙම අවශ්‍යතාවය එනවා. USB port 6ක් විතර පරිගණකයට එකතු කරගන්න ඕන වෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයාට USB expansion card එකක් මේ මෙන්න මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. සම්බන්ධ කළා ඒකේ තියෙන USB port 6 පාවිච්චි කරගන්න පුළුවන්. අපි හිතමු මෙහෙම ඔයාට ඕනේ ඔය CCTV වල තියෙන කැමරා ටිකක් පරිගණකයට සම්බන්ධ කරන්න. CCTV කැමරා ටිකක් පරිගණකයට සම්බන්ධ කරන්න ඕනේ. දැන් CCTV කැමරාවක් ඍජුවම පරිගණකයට සම්බන්ධ කරන්න මම පූර්වයේ කිසිම තැනක එහෙම තැනක් නැහැ. මම පූර්වයේ කිසිම තැනක එහෙම එකක් නැහැ. හරි. එතකොට ඒකටත් CCTV කැමරා හයි කරන්න පුළුවන් එක්ස්පෙන්ෂන් කාඩ් එකක් අරගෙන මෙතනට සම්බන්ධ කරාම පරිගණකයට හැකියාව ලැබෙනවා. හරි එහෙනම් මේවට අපි කියනවා පොදුවේ නමක් expansion slot කියලා. හරි පරිගණකයේ හැකියාවන් වැඩි කරන්න දී. පරිගණකයේ හැකියාවන් වැඩි කරන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. right. මෙන්න මෙතන තියෙන එක. හරි. මෙන්න මෙතන තියෙන සොකට් එක. සොකට් දෙකක් මේක ළඟ තියෙනවා මේ. නිකන් මොනවද නිකන් සිදුරු ටිකක් තියෙනවා වගේ පේනව නේද මෙතන? හරි. මේවට අපි කියන්නේ power socket කියලා. power. ඒ power socket කියන්නේ මේ මව්පූරුවට වැඩ කරන්න අවශ්‍ය විදුලි බලය ලබා දෙන්නේ මෙන්න මේ power socket වලින්. මෙතනට විදුලි බලය දුන්නාම පොතේ RAM එකටත් ඒ විදුලි බලය ලැබෙනවා. expansion card සම්බන්ධ කරලා තියෙනවා නම් ඒවටත් ඒ විදුලි බලය ලැබෙනවා. processor එකට අවශ්‍ය විදුලි බලයත් ලැබෙන්නේ මේ power socket එකෙන්ම තමයි. දැන් ඔයාලට processor එකේ කිසිම දැනකට වෙනම විදුලි බලය ලබා දෙන්න නැහැනේ. එතකොට ඒකට අවශ්‍ය විදුලි බලයත් ලබා දෙන්න තියෙන්නේ මේ power socket එකෙන්ම තමයි. හරි. එතකොට මේ මව්පූරුවට විදුලිය දුන්නායින් පස්සේ මව්පූරුවට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් කොටස් වලට chipset වලට RAM වලට CPU එකට expansion card වලට ඒ ඔක්කොටම විදුලි බලය අවශ්‍ය විදිහට බෙදිලා යනවා. හරි. එතකොට මේ මව්පූරුවේ තව එක කාර්යයක් වෙනවා RAM එක සහ processor එකට සහ අනිකුත් අවශ්‍ය පර්යන්ත විදුලි පර්යන්ත උපාංග ටිකට අවශ්‍ය විදුලි බලය යාමනය කරලා දීම. යාමනය කිරීමක් නේ. යාමනය කරනවා කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට නිකුත් කිරීම. වැඩි කරනවත් නෙමෙයි, වැඩියෙන් දෙන්නෙත් නැහැ, අඩුවෙන් දෙන්නෙත් නැහැ. ඒ මොහොතට අවශ්‍ය වෝල්ටීයතාවය නිකුත් කරනවා. හරි. right. අපි තව මදර් බෝඩ් එකක් මේකත් ගැන පොඩි විස්තරයක් කියමු. දැන් මේක බැලුවා මේක මොකෙක්ද මේ? මම කිව්වා සර්වර් කම්පියුටර් එකක මදර් බෝඩ් එකක් කියලා. දැන් මේක අරකට වඩා වෙනස්. හරි. CPU socket එක පේන්න තියෙනවා 1 2 3 4යි. CPU socket 1 2 3 4ක් පේන්න තියෙනවා. හරි. North bridge chipset මෙතන දෙකක් පේන්න තියෙනවා. හරි. RAM සම්බන්ධ කරන්න මෙතන 1 2 3 4යි. 1 2 3 4යි. හරි. CPU එකකට 4 ගානේ තියෙනවා. හරි. මේ තියෙන්නේ බොහෝ විට මේ CPU එකේ RAM slot එක මේකේ මේ තියෙන්නේ මේ CPU එකේ RAM slot එක මේ CPU එකේ RAM slot එක. හරි. එතකොට 4 8 16 ඔව් RAM stick 16ක් සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඇයි මේ කම්පියුටර් එකට මෙහෙම සලකලා තියෙන්නේ? ඇයි මේ කම්පියුටර් එකට CPU ගොඩක් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ? මෙයා අපේ ගෙදර තියෙන කම්පියුටර් එක වගේ නෙමෙයි. මෙයා වෙබ් සර්වර් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ කොහේ හරි ඉඳගෙන මෙයා වෙබ්සයිට් එකක් තියාගෙන ඉන්නවා. ඉල්ලන කට්ටියට මේ වෙබ්සයිට් එකේ කොපි එකක් යවනවා. ඉල්ලන අයට මේ වෙබ්සයිට් එකේ කොපි එකක් යවනවා. ඉතින් ඒ වගේ සේවාවක්. නැත්නම් අපි හිතමු මෙහෙම. මෙයා ඊමේල් සර්වර් එක මදර් බෝඩ් එකක්. ඊමේල් එකක් ආපු ගමන්ම
ඒ අදාළ කෙනා හොයලා බලලා යවන්න ඕනේ. එතකොට ඊමේල් එන්නේ තප්පරයකට එකක් දෙකක් නෙමෙයිනේ නේද? 100,000 ගාණක් ඊමේල් හසුරවන්න සිද්ධ වෙනවා මෙයාට. එතකොට මේ අපේ ගෙදර තියෙන කම්පියුටර් එකට වඩා සර්වර් කම්පියුටර් එකකට ප්‍රොසෙසිං පවර් එක ගොඩක් වැඩි වෙන්න ඕනේ. ලොකු ප්‍රොසෙසිං පවර් එකක් තියෙන්න ඕනේ. බලන්න මේකේ තියෙන එක්ස්පෙන්ෂන් කාඩ් ප්‍රමාණයත් වැඩි. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා. මට පේන්න 9ක් තියෙන එකම වගේ ඒවා මෙතන පේන එක මට හරියටම පැහැදිලි නෑ. හරි මම මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත රූපයක්. මේකේ පවර් සොකට් එක වෙන්නේ මෙන්න මෙතන. මේකෙන් තමයි මව්පුවරට සහ ප්‍රොසෙසර් වලට අවශ්‍ය විදුලි බලය දෙන්නේ. හරි. මේ එක්ස්පෙන්ෂන් ස්ලොට් තමන්ට කැමති විදියකට තමන්ගේ සර්වර් එක හදන්නේ මොන අවශ්‍යතාවයක් මතද කියන එක පදනම් කරගෙන මෙතනට එක්ස්පෙන්ෂන් කාඩ් එකතු කරගන්න පුළුවන්. හරි. right. තව මදර් බෝඩ් එක රූපයක් ගමු. ආයෙත් මේක මේ කීප වතාවක් පැහැදිලි කරන්න ඕන රූප කීපයක් අරගෙන. හරි. ටිකක් වෙනස් පැත්තකින් පේන්නේ. හරි. ටිකක් පැත්තකින් පේන රූපයක් ගත්තා. මොකද හරනම් මම සාමාන්‍ය මේක පන්ති කරනකොට පන්ති මදර් බෝඩ් එකක් කියනවා දැන් කරන්න බෑනේ. CPU socket එක හොයමු බලන්න. මේ තියෙන CPU socket එක. එතනට තමයි processor එක භෞතිකව සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. processor එක භෞතිකව සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනට. මේකේ RAM slot 4ක් පේන්න තියෙනවා මේ. මෙතන 1යි මෙයයි 2යි ආයි මෙන්න මෙතනක් පේන්න තියෙනවා RAM slot දෙකක් මේ. 1යි 2යි CPU එකට දෙපැත්තෙන් RAM slot 4ක් තියෙනවා දෙක ගානේ. හරි. දැන් මම කොහොමද මේක RAM slot එකක්ම කියලා කිව්වේ? RAM slot එකක් කියලා කිව්වේ මෙන්න මේ බලන්න RAM slot එකක මෙන්න මේ වගේ සුදු පාට කෑලි දෙකක් තියෙනවා RAM එක lock කරගන්න මේ. ඒ කියන්නේ අපි මේක RAM එක මව්පුවරට සම්බන්ධ කරායින් පස්සේ ඔන්න ඔය lock දෙකෙන් යාව අල්ලලා තියා ගන්නවා. රිලීස් නිකන් ගැලවිලා යන්න දෙන්නේ නැහැ. හරි. අපි බල්බ් එකක් හෝල්ඩර් එකට දැම්මහම ඒක lock කරගන්න ඕනේ ඇතුලේ. හිර කරලා තියා ගන්නවානේ. අන්න ඒකට තියෙන කෑලි දෙක තමයි මේ. හැබැයි මේ එක්ස්පෙන්ෂන් කාඩ් වල එහෙම ඒවා නැහැ. එක්ස්පෙන්ෂන් ස්ලොට් වල එහෙම ඒවා පේන්න නැහැ. දෙපැත්තේ එහෙම පේන්න නැහැ. ඒවා අපි කම්පියුටර් එකේ තියෙන ෆ්‍රේම් එකට නැත්නම් chassis එකට එන දාලා තමයි හයි කරන්නේ. එතකොට ඒවා එහෙම හෙල්ලෙන්නේ නැහැ. ඒකට මදර් බෝඩ් එකකින් ලොකින් මෙකැනිසම් එකක් දීලා නැහැ. හරි. දැන් මේකේ හොයමු අපි north bridge chipset එකයි south bridge chipset එකයි. ඉස්සලා chipset මොන ටික හොයාගමුකෝ. මෙතන එකක් පේන්න තියෙනවා මේ ලොකුවට heat sink එකක් දාලා මෙන්න මේ විදිහට පේන්න තියෙන්නේ. heat sink එකක් කියන්නේ මොකද්ද? පොදේ විදුලි උපකරණ රත් වෙනවා. විදුලි උපකරණ රත් වෙනවා. මම කලිනුත් කියලා තියෙනවා. හැබැයි ඒ රත් වීම අපිට වැඩක් නැහැ. රත් වීමෙන් අපි ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. විදුලි උපකරණයක් වැඩ කරද්දී ඒක රත් වෙනවා. කරන්න දෙයක් නැහැ. විදුලි උපකරණයේ කාර්යක්ෂමභාවය එකම විදිහට තියාගන්න හරි සහ විදුලි උපකරණයේ ආරක්ෂාව වෙනුවෙන් ඒකේ ජෙනරේට් වෙන තාපය ඉක්මනට අයින් කරගන්න ඕනේ. අන්න ඒකට අපි පාවිච්චි කරන කොටසකට තමයි අපි කියන්නේ heat sink එක කියලා. ඒක ඇලුමිනියම් පතුරු ටිකක්. ඇලුමිනියම් කොටසක්. අර යටින් තියෙන සර්කිට් එකේ තාපය ඇලුමිනියම් කොටස උරාගෙන බාහිර වාතයට තාපය නිදහස් කරනවා එච්චරයි. හරි. මේ heat sink එකට යටින් තමයි ඇත්තටම IC එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. chipset එක ඇත්තටම තියෙන්නේ මේකට යටින්. හැබැයි දැන් ඔයාලට මතක ඇති මම කලින් මව්පුරව විස්තර කරනකොට කිව්වා මොකද්ද? මම chipset දෙකක් නම් කරා. chipset දෙකක් නම් කරා. දැන් මේක එහෙම පේන්නේ නැහැ. මේකේ පේන්න තියෙන එක chipset එකයි නේද? කොහෙන්වත් පේන්නේ නැහැ. එකයි පේන්න තියෙන්නේ. ඔව් පුතේ මේක iSeries එකේ නැත්නම් Intel i3 i5 i7 කැටගරි එකට වැටෙන මදර් බෝඩ් එකක්. හරි.
හැබැයි අපි සිලබස් එකේ කතා කරන්නේ මේ අලුත්ම තාක්ෂණය ගැන නෙමෙයි පොඩ්ඩක් පැරණි තාක්ෂණයන් ගැන අපි කතා කරන්නේ. මේ වර්ගයේ මදර්බෝඩ් වල චිප්සෙට් තියෙන්නේ එකයි. ඒ සවුත් බ්‍රිජ් එක විතරයි. සවුත් බ්‍රිජ් එක විතරයි. හරි. සවුත් බ්‍රිජ් චිප්සෙට් එක විතරයි මේ ආකාරයේ මව්පොරු වල තියෙන්නේ. එතකොට නෝත් බ්‍රිජ් එකට මොකද උනේ? නෝත් බ්‍රිජ් එක නෝත් බ්‍රිජ් එකකින් කරන කාර්යය ඉස්සරහට අපි වෙනම කතා කරනවා. නෝත් බ්‍රිජ් එක දැන් මෙහෙම හිතන්නකො. නෝත් බ්‍රිජ් එකේ කරන කාර්යයක් CPU එකේ කාර්යයක් විදිහටම අරගෙන නෝත් බ්‍රිජ් එකෙන් කරන දේ කරන්නේ CPU එකෙන්ම තමයි. නෝත් බ්‍රිජ් එකෙන් කරන දේ කරන්නේ CPU එකෙන්ම තමයි. හරි. right. එතකොට iSeries ඔය i3 i5 i7 i9 වගේ සපෝට් කරන මදර්බෝඩ් වල නෝත් බ්‍රිජ් චිප්සෙට් එකක් හොයන්න යන්න එපා. එහෙම එකක් එන්නේ නැහැ. හරි. right. මම දැන් බ්ලොක් ඩයග්‍රෑම් එකක් අඳිනවා. හරි. කියන්නේ මේ මව්පූර්වයේ කොහොමද කොටස් ටික තියෙන්නේ කියලා. දැන් ඔයාලා ඇත්ත රූපනේ දැක්කේ. ඒ වගේ සම්බන්ධතාවය මොන විදිහද කියලා ඔයාලා දන්නේ නැහනේ. හරි. CPU එක. CPU socket එක කියලා හිතමුකෝ. මම හිතන දැන්ට CPU කියලා ලියන්න. මම මේ අදින්නේ දැන් අර කලින් කතා කරපු i series එක ගැන නෙමෙයි ඈ අපේ සිලබස් එක ගැන. හරි. CPU එක ඇවිල්ලා සම්බන්ධ වෙනවා North Bridge chipset එකට. හරි. CPU එක සම්බන්ධ වෙන්නේ North Bridge chipset එකට. මේකට තව පැත්තකින් සම්බන්ධ වෙනවා RAM එක. තව පැත්තකින් AGP තාම ඒ නම ආගන්තුකයි. AGP socket එක සම්බන්ධ වෙනවා. හරි. මම AGP කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. ඊළඟට මේක SB කියලා ලියන්නම් ඈ. මොකක්ද මේ SB කියලා ලියුවේ South Bridge කියන වචනේ. North Bridge chipset එකයි South Bridge chipset එකයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. South Bridge chipset එකට මොනවද සම්බන්ධ වෙන්නේ එතකොට? hard disk වගේ දේවල්. මම මේක ලියන්නම් SATA hard disk එකට භෞතික සම්බන්ධතාවය motherboard එකත් එක්ක භෞතික සම්බන්ධතාවය ඇති වෙන socket එකට අපි කියනවා SATA කියලා. හරි. SATA data ගෙනියන මාර්ගයක් හින්දා මම දානවා bus කියලා. SATA bus. සමහර පරිගණකවල ටිකක් පැරණි පරිගණකවල SATA කියන වර්ගයේ hard disk සම්බන්ධ කරන්න බෑ. ඒවට සම්බන්ධ වෙන්නේ IDE කියලා hard disk වර්ගයක්. හරි. එහෙම මතක තියාගන්නකො දැනට. මේවා එක එක ලියා ගමු. එතකොට එහෙම පරිගණකයක් නම් තියෙන්නේ IDE බස් එකක්. බස් කියලා කියන්නේ ඇයි? දත්ත ගමන් කරන මාර්ගයකට කියනවා පුතේ අපි බස් එකක් කියලා. දැන් මේකත් එතකොට බස් එකක් ඈ. මේකත් බස් එකක්. හරි මේකත් බස් එකක්. right. ඊළඟට මෙයාට තව අර එක්ස්පෙන්ෂන් ස්ලොට් තිබ්බ නේද? මේවා මෙන්න මේ එක්ස්පෙන්ෂන් ස්ලොට් අපි කිව්වේ පරිගණකයේ හැකියාවන් වැඩි කරන්න පුළුවන් කියලා. අන්න ඒවත් මෙතන සම්බන්ධ වෙනවා. ඒකට මම ඒවට නමක් දාන්නම්. එක්ස්පෙන්ෂන් ස්ලොට් වලට අපි කියනවා PCI ස්ලොට් කියලා. PCI බස්. මොනක් කරන්න. හරි. ඔය PCI වලට කලින් ආවා තාක්ෂණයක්. ඒවට කිව්වා ISA කියලා. ISA. ඒකට ISA ස්ලොට් නම් තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා ISA බස් කියලා. දැන් පරිගණකෙ මෙච්චරම තියෙන USB ඒවා. ඒවත් ගන්න පුළුවන් මෙතනටම. USB බස්. හරි.
මවපූරුවේ ඩේටා ගමන් කරන විදිහේ බස් ලයින් ටිකේ රූපයක් ඇන්දොත් අපිට මේ විදිහට තමයි අඳින්න වෙන්නේ. හරි. මේ විදිහට තමයි අඳින්න වෙන්නේ. හරි. North Bridge chipset එකට සම්බන්ධ වෙන උපකරණ ටික මොනවද එතකොට? CPU එක, AGP slot එක, RAM socket දෙකක් හෝ හතරක් ගන්න. AGP කියලා කියන්නේ මොකද්ද? කොහොමද? මෙන්න මෙතන මේ තියෙන socket එක තමයි AGP socket එක කියලා කියන්නේ. හරි. මෙන්න මේ socket එක. මේකේ මොකද්ද විශේෂත්වය? මෙතනට තමයි අපි කම්පියුටර් එකේ කලින් ඔයාලට මතකයි නේද අපි ගිය සතියේ කලින් පාඩමේ සෙන්සුරාදා පන්තියේ මම හිතන්නේ බදාදා පන්තියේ අපි කතා කරානේ VGA කාඩ් ගැන. අන්නේ VGA කාඩ් එක සම්බන්ධ වෙන්නේ මව්පූර්වේ කොතනටද? මෙන්න මේ AGP socket එකට. AGP socket එකට. හරි. VGA කාඩ් එක සම්බන්ධ වෙන්නේ AGP socket එකට. හැබැයි අලුත් මදර්බෝඩ් වල පුතේ AGP කියලා නෙමෙයි තියෙන්නේ. ඒකට කියනවා PCI Express කියලා. නම් ගොඩක් තියෙනවා. PCI Express. අලුත් මදර්බෝඩ් වල. පරණ ඒවා ගෙන AGP. AGP socket එක. හරි. ඔන්න AGP socket එක මම මෙතන North Bridge එකට සම්බන්ධ කරලා ඇඳා. හරි. දැන් North Bridge එකට සම්බන්ධ වෙන උපකරණ ටික නිකන් පොදු එක අතට අරන් බැලුවොත් CPU එක AGP කියන්නේ VGA කාඩ් එක RAM එක. නිකන් සමානකමක් පේන්නේ නැද්ද? මොකද්ද සමානකම? CPU එක VGA කාඩ් එක RAM එක. සමානකමක් පේන්නේ නැද්ද? මොනවද පේන සමානකම? කියන්නකො සමානකම. දැන් CPU එකේ AGP RAM කිව්වහම මොනවද නිකන් දැනෙන්නේ නැද්ද මොකද දෙයක්? උත්තරයක් දාලා දින ඔක්කොම අත්‍යවශ්‍ය ඒවා කියලා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. මම මෙහෙම කියන්නම්. CPU එක අර කියපු උත්තරෙත් හරි. CPU එක නැතුව කම්පියුටර් වැඩ කරන්න බෑනේ. හරි එහෙනම්. RAM එක නැතුවත් කම්පියුටර් ඔන් වෙන්නවත් බෑ. ඒකත් හරි. AGP නැතුව, ඒ කියන්නේ VGA කාඩ් එකක් නැතුව ගොඩක් වෙලාවට පරිගණකයේ වෙන VGA එකක් තිබ්බේ නැත්නම් ඒකට ඔන් වෙන්නත් බෑ. බලමු තව උත්තරයක් තියෙනවා. ඔක්කොම නෑ පුතේ මම CPU එකයි AGP RAM ගැන කිව්වා. හරි. එක්කෙනෙක් කියලා මෙහෙම උත්තරයක්. ඔක්කොම න්‍යාශ වෙන මතක කියලා. ඒ කියන්නේ මේ CPU එකේ තියෙන මතකයක් න්‍යාශ වෙලා යනවා. RAM එකේ තියෙන ඒවා න්‍යාශ වෙලා යනවා. AGP එකේ තියෙන නම් හරි ඒකත් කම්පියුටරේ ඔෆ් කරාම නැති වෙලා යනවා. හරි. ඒකත් කියන්න පුළුවන්. හැබැයි මම අදාළ කරගත්තේ ඒක නෙමෙයි. මොකක්ද දන්නවද? CPU එක කියන්නේ ගොඩාක් ෆාස්ට්. හරි. ලොකු ප්‍රොසෙසිං වේගයක් තියෙන එකක්. VGA එකත් ලොකු ප්‍රොසෙසිං වේගයක් තියෙනවා. RAM එකත් ඉතා වේගවත් විදියට CPU එකට අවශ්‍ය දත්ත දෙන්න සපයන්න පුළුවන් උපකරණයක්. එතකොට මේ වේගයෙන්ම වැඩ කරන කොටස් ටික සම්බන්ධ කරලා තියෙන්නේ North Bridge chipset එකට. කම්පියුටර් එකේ ස්පීඩ්ම ෆාස්ට්ම වැඩ කරන කොටස් ටික තියෙන්නේ කොහෙද? North Bridge chipset එකේ. හරි. සාමාන්‍ය වේගයකින් අකාර්යක්ෂමව වැඩ කරන කොටස් ඔය hard disk, USB drive, pen drive හරිද? අන්න ඒ වගේ දේවල් ටික කොහෙටද එකතු කරලා කොහොම එකතු කරලා දාලා තියෙන්නේ South Bridge chipset එකට. මොකද ඒගොල්ලන්ට North Bridge chipset එකත් එක්ක හැරෙන්නවත් බෑ. ලෝ සාමාන්‍යයෙන් මෙහෙම ගත්තොත් මේක ස්පීඩ් එක ගත්තොත් North Bridge chipset එක වැඩ කරනවා නම් 1600 MHz වගේ ස්පීඩ් එකකින් හරි 1600 MHz වගේ ස්පීඩ් එකකින් South Bridge chipset එක වැඩ කරන්නේ 99 MHz වගේ ස්පීඩ් එකකින්. ගොඩක් මන්දගාමී. මොකද එයා සේවය සපයන්නේ එයාට ගැලපෙන වේගයෙන් වැඩ කරන උපකරණ වලට. North Bridge chipset එක සේවය සපයන්නේ එයාට ගැලපෙන වැඩි වේගයකින් වැඩ කරන උපාංග වලට. ඉතින් මේ දෙන්නගේ වේගයන් දෙකක් වෙනස්. හරි. දැන් CPU එකට දැන් ID එකටනේ අපි hard disk සම්බන්ධ කරනවා කියලා කිව්වේ.
hard disk එක භෞතික සැකසම ඔන්න ඔය වගේ. හරි. hard disk එක දැන් මෙතන තියෙනවා. CPU එකට hard disk එකේ මොන හරි ඉල්ලන්න වුණොත් කොහොමද ඉල්ලන්නේ? හරි request එකක් යවන්න ඕනේ මෙහෙම. CPU එකේ යවන්න ඕන request එකක් Northbridge chipset එක හරහා Southbridge chipset එකට ඇවිල්ලා ඒකෙන් තමයි hard disk එකේ තියෙන data එක ඉල්ල ගන්න ඕනේ. data එක යන්නෙත් ඒ විදිහට. ආපස්සට මෙහෙට ගිහිල්ලා Southbridge chipset එක හරහා Northbridge chipset එකට ගිහිල්ලා එතනින් RAM එකේ తాවකාලිකව ගබඩා කරගෙන ඉඳලා ඊට පස්සේ ආයෙත් CPU එකට ඒක ඕනම වෙච්ච ගමන් තමයි අරගෙන CPU එක පැත්තට යවන්නේ. right ඔන්න තමයි data එකක් request කරොත් මේක ඇතුලේ සිද්ධ වෙන්නේ. ප්‍රශ්නයක් දාලා දිනවා එතකොට සර් මේ Northbridge chipset එක නැති ඒවා කොහොමද වෙන්නේ කියලා මම මේක මෙහෙම අඳලා පෙන්නන්නම්. හරි? අර මම කියවන්නේ අලුත් motherboard වල Northbridge chipset එකක් නැහැ කියලා. නැත්තේ නැහැ. Northbridge chipset එක තියෙන්නේ කෝක ඇතුලේද? CPU එක ඇතුලේමයි. මේ බලන්න. එතකොට අලුත්ම පරිගණකයක නම් RAM එක direct ඍජුවම සම්බන්ධ වෙනවා RAM card කීයක්ද තියෙන්නේ ඔය තියෙන RAM card ටික ඔක්කොම ඍජුවම CPU එකත් එක්ක සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් graphic card එක AGP වේවා PCI Express වේවා ඒකත් ඍජුවම CPU එකත් එක්ක සම්බන්ධ වෙනවා. හරි? Southbridge chipset එක එයත් ඍජුවම CPU එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඔන්නෝම තමයි අලුත් motherboard එකක block diagram එක ඇඳලා අඳින්න වෙන්නේ. හරි? මොකද Northbridge chipset එකක් නැති නිසා. Northbridge chipset එකක් නැති නිසා. දැන් තව ටිකක් අලුත් තාක්ෂණයක් ගැන කියන්නම්කෝ. දැන් අලුතෙන් ඔයගොල්ලෝ දන්නවනේ AMD කියලා සමාගමක් තියෙනවා. ලෝකේ ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක සඳහා CPU සකසන ප්‍රධාන සමාගම් දෙකයි තියෙන්නේ. එකක් Intel. අනිත් කට්ටිය AMD. මේගොල්ලෝ තමයි කරට කර හැප්පෙන්නේ. AMD ලා ප්‍රොසෙසර් එකක් මේ ළඟදී එළිය දැක්කුවා. හරි දැන් අවුරුදු එකමාරක් දෙකක් වගේ මට මතක විදියට. ඒගොල්ලෝ ඒකට CPU කියලා කිව්වේ නැහැ. හරි ඒගොල්ලෝ ඒකට කිව්වේ APU කියලා. APU. APU කියලා කිව්වේ දැන් CPU කියන්නේ මොකද්ද? CPU කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය Central Processing Unit. APU කියන්නේ මොකද්ද? Advanced Processing Unit. APU එක ඇතුලේ CPU එකක් තියෙනවා. GPU එකකුත් තියෙනවා. ඒ කියන්නේ graphic processor එකකුත් තියෙනවා. Intel ලගෙත් ඕක ඔය විදිහට ආවා. හැබැයි Intel ලගේ ඇතුලේ තිබ්බ GPU එක ඒ තරම් මේ ඔය වීඩියෝ ගේම්ස් වලට එහෙම සපෝට් කරන එකක් නෙමෙයි. නිකන් අර තියෙන්නම් වාලේ තිබ්බ එකක් නිකන් අර කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ මොන හරි පෙන්වන්න ඕනේ. ඒ පෙන්වන්න ඕන හින්දා අනිවාර්යෙන් VG එකක් තියෙන්න ඕනේ. එතකොට Intel processor ඇතුලේ GPU එකක් ආවා. පොඩි GPU එකක්. ඒක ලොකු වැඩ කරන්න බෑ. හරි? සාමාන්‍ය Intel processor එන GPU එකට handle කරන්න පුළුවන් උපරිම මෙගාබයිට් 64ක් 256ත් අතර මෙමරි ප්‍රමාණයක්. processor එක ඇතුලේ එන GPU එකේ තියෙන memory එක ගැන මම මේ කිව්වේ. APU එක ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. අපිට පිටින් VG එකක් ඕනෙම නැහැ. අර high end graphic වැඩ කරන්න. හරි. කියන්නේ ලොකු graphic අවශ්‍යතාවයක් තියෙන ලොකු computing power එකක්, processing power එකක් ඉල්ලන graphic වැඩ වුණත් APU එකකින් කරගන්න පුළුවන්. හරි. එතකොට මේකේ architecture එක බලුවම මොකද්ද වෙන්නේ? නිකන් මේකේ block diagram එකක් අපි යන්දොත් APU එක තියෙනවා. ඒක ඇතුලේ CPU එකයි GPU එකයි දෙකම තියෙනවා. ඊට එහා පැත්තෙන් Northbridge chipset එකක් තියෙනවා. Northbridge chipset එකක් තියෙනවා. Northbridge chipset එකට කෙලින්ම RAM සම්බන්ධ වෙලා තියෙනවා. එහා පැත්තෙන් කියලා කිව්වේ මේ CPU එක ඇතුලේම එකක් තියෙන්නේ. ඔය විදිහට RAM සම්බන්ධ වෙලා තියෙනවා. හරි RAM සම්බන්ධ වෙලා තියෙනවා. හරි.
ඉස්සරහට තව මොනවා වෙයිද? ඉස්සරහට ඔය APU එක ඇතුළටම RAM આવොත් මොකද වෙන්නේ? එහෙම වෙන්න පුළුවන් ඈ. ඒ දැන් මේ වෙනකොට ඉස්සර එන්නෙන් තාක්ෂණ දියුණුවලා මුල් කාලේ VG එක වෙනම තිබ්බේ, කෑෂ් මෙමරි එක වෙනම තිබ්බේ, CPU එක වෙනම තිබ්බේ. දැන් ඔන්න ඔක්කොම එකම ඇතුළට යනවා. දැන් ගිහිල්ලා GPU එකත් ඒක ඇතුළටම ගිහිල්ලා තියෙනවා. North Bridge chipset එකත් ඒක ඇතුළටම ගිහිල්ලා තියෙනවා. තව ටික කාලයක් යනකොට මම කියන ඉඟියක් මේක RAM එකත් ඒ CPU එක ඇතුළෙම. RAM එකත් CPU එක ඇතුළෙම ඉන්න ඉඩ තියෙනවා. හරි. එතකොට තනි යුනිට් එකක්. හරි. ප්‍රමාණයෙන් ගොඩා කරගන්නත් ලේසි. හැබැයි ඉතින් RAM එක පිච්චුනොත් මොකද කරන්න වෙන්නේ? මුළු CPU එකම අලුතෙන් දාන්න වෙනවා. දැන් ඔය මම කියපු දෙයට යම්කිසි ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදියට. දැන් මම මෙතන මදර්බෝඩ් එකේ පෙන්වනකොට RAM socket පෙන්වුවානේ මේ විදියට. මේකේ RAM socket හතරක් තියෙනවා. දැන් අලුතෙන් එන පරිගණකවල ගොඩක් වෙලාවට ලැප්ටොප් මාදිලිවල RAM එක මව්පූරුවට පාස්සල එන්නේ ඊයන් වලින් පාස්සල. ඒ කියන්නේ RAM එක කියලා වෙනම එකක් නැහැ. විශේෂයෙන්ම මේ Apple වර්ගයේ ලැප්ටොප් වල RAM එක තියෙන්නේ මදර්බෝඩ් එකේ වෙනම මෙමරි චිප් ටිකක් අපිට පේන්න තියෙනවා. ඒක තමයි RAM එක. අපිට ගලවලා මාරු කරන්න බෑ. RAM එක අපිට අප්ග්‍රේඩ් කරන්නත් බෑ. ගිගාබයිට් 16 නම් දීලා තියෙන්නේ සදාකල් 16 තමයි. හරි. RAM chip පාස් කරනවා කියන එක කරන්න පුළුවන් ලේසි වැඩක් නෙමෙයි. ඔයාලට අපිට ගෙදරදී කරගන්න බැරි වැඩක්. හරි. දැන් ඒ වගේ එහෙම නැඹුරුතාවයක් වුණාම ඒ කියන්නේ මොකද RAM එකත් මදර්බෝඩ් එකටම පාස්සල එනකොට ලැප්ටොප් එකක නම් CPU එකත් පාස්සල එන්නේ මදර්බෝඩ් එක. ලැප්ටොප් වල පුතේ මේ වගේ CPU socket නැහැ. දැන් මම මේ ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එකක් අරගෙන පෙන්නුවේ ඔයාලට මෙතන CPU socket එකක් තියෙනවා කියලා. ලැප්ටොප් මදර්බෝඩ් වල CPU socket එකක් නැහැ. ඒගොල්ලෝ ඒ ඉඩත් අරගෙන පිරිමහා ගන්නවා. මොකද ලැප්ටොප් එක ගොඩාක් තුනියට සිහින්ව හදන්න එපයි. එතකොට මේ CPU socket එකට යන ඉඩත් ඒගොල්ලෝ පිරිමහා ගන්නවා. CPU socket එක අයින් කරලා CPU එක කෙලින්ම motherboard එකට පාස් කරලා තියෙනවා. RAM එකත් motherboard එකට පාස් කරලා තියෙන්නේ. North Bridge අරව මේවා හැමදේම motherboard එකට පාස් කරලා තියෙන්නේ. RAM එක පිච්චුණොත් හොඳ repair කරන්න තැනක් හම්බුනොත් හරි නැත්නම් motherboard එකම අයින් කරලා අලුතෙන් motherboard එකක් තියන්න ඕනේ. හරි. ඉතින් තාක්ෂණය දිනු වෙනකොට අර performance පැත්ත ඒ වගේ දේවල් වැඩි වෙනවා වගේම තාක්ෂණය මේ විදිහට දිනු කරනකොට repair එකක් කරගන්න තියෙන හරි දැන් මගේ තියෙන සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික දැනුම පාවිච්චි කරලා සමහර ලාවට ගෙදර තියෙන අර සාමාන්‍ය බෞද්ධයකින් වගේ මේවා කරගන්න බෑ. අනිවාර්යෙන්ම හොට්ටයා ගන්න එකක් වගේ අධි තාක්ෂණික උපකරණ ඕනේ මේ වගේ motherboard එකක් repair කරන්න. ඔය RAM වගේ දේවල් ඒකේ ආවහම ගැටලු. right. ලැප්ටොප් එකක මදර්බෝඩ් එකක් පෙන්වන්න කියලා දාලා තියෙන පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න පෙන්වන්න. පෙලක් PC බෝඩ් වලත් පාස්සල එනවා නේද? මොනවද අහන්නේ මේ RAM එකද CPU එකද මොකද්ද? CPU එක. ඔව්. PC වල CPU එක නම් පාස්සල එනවා. ඉතා අල්පයි. ඔයා ඔය කියන්නේ මේ මෙන්න මෙහෙම සිංගල් බෝඩ් කම්පියුටර්ස් කියලා එනවා. මේ ප්‍රශ්නයක් අහපු හින්දා කියන්නේ සිලබස් එකේ තියෙන කොටසක් නෙමෙයි. සිංගල් බෝඩ් කම්පියුටර්ස් කියලා තියෙනවා. ඒවයි ප්‍රොසෙසර් එක ගොඩක් වෙලාවට Intel ඔයගොල්ලෝ අහපු නැති නමක් ඉච්චර Atom කියලා CPU එකක් එනවා. හරි? Intel Atom. ඔයාලා අහලා තියෙන Intel dual core, quad core duo, quad core, i3, i5 ඔය වගේ ඒවානේ.
මේක ටිකක් අප්‍රසිද්ධ එකක්. මෙන්න මේ CPU එක නම් පාස්සල එන්නේ. ඔබ දන්න ඩෙස්ක්ටොප් පරිගණකවල CPU එකක් පාස්සල එනවා නම් ඒ ඇටොම් එකක් තමයි. හරි. මම මෙතන දාන්නම් මේ තියෙන්නේ ලැප්ටොප් මදර්බෝඩ් එකක්. හරි. වඩාත් කම්පැක්ට් විදියට හිර වෙලා ඔක්කොම කැලටි කොටස් ටික එක ළඟ හිර කරලා තියෙන්නේ. මේක අනිත් එක මේ CPU සොකට් එකක් තියෙන මාදිලියක් මම මෙතනට ගත්තේ. හරි. මේකේ ඔයාලට පේන්න තියෙනවා මෙතන North Bridge chipset එක. මේ තියෙන්නේ South Bridge chipset එක. හැම වෙලේම පුතේ South Bridge chipset එක පොඩි. යා performance අඩුයිනේ. යා පොඩියට පේන්නේ. හරි. North Bridge එක තමයි chipset වලින් ටිකක් ලොකුවට පේන්න තියෙන්නේ. එක RAM slot එකක් තියෙනවා මෙතන. එකක් හෝ දෙකක් මට පේන විදිහට එකක් වගේ පේන්නේ. හරි. ඔන්න විදිහට තමයි ලැප්ටොප් එක මදර්බෝඩ් එකක් තියෙන්නේ. හරි. මෙන්න මේ තියෙන්නේ මදර්බෝඩ් එකට අනිකුත් දැන් USB VGA ඔය වගේ පර්යන්ත උපාංග නෙට්වර්ක් වගේ දේවල් සම්බන්ධ වෙන සොකට් ටික ඔක ටියුට් එකේ තියෙනවා. අපි එකෙන් කොහොමවත් කතා කරන්න ඕනේ. හරි. මේ මදර්බෝඩ් එකේ තියෙන කොටස් වලින් මම තව එක දෙයක් කතා කරේ නැහැ. හරි. ඒක ප්‍රධානම කොටසක්. මෙතන තියෙනවා මේක අපි මේකට කියනවා 3 වෝල්ට් වෝල්ට් 3ක බැටරි එකක්. වෝල්ට් 3ක බැටරි එකක් මේ තියෙන්නේ. මේ මදර්බෝඩ් එකෙත් ඒක මේකේ පොඩ්ඩක් බොඳ වෙලා පේන්නේ මේක මේ ෆොටෝ එක අරගෙන තියෙන ඉරියව්ව එච්චර සාර්ථක නැහැ. මේ තියෙන්නේ ඔය කියපු 3 වෝල්ට් බැටරි එක. right මේකෙත් තියෙනවා මෙන්න මෙතන 3 වෝල්ට් බැටරි එකක්. පොඩි ඔරලෝසු බැටරි එකක් වගේ. අපි තව මදර්බෝඩ් එකක් ගැන කතා කරන්නේ ඒකෙත් බලමු. මෙන්න මෙතන මේ පහලින් මම රවුන්ඩ් කරන තැන මෙතනක් තියෙන 3 වෝල්ට් බැටරි එකක්. මොකටද මේ දැන් මේක i3 ද ලැප්ටොප් ද මොනවද එහෙම නැහැ සර්වර් එකෙත් තිබ්බ අපි 3 වෝල්ට් බැටරි එකක් මේකෙත් තියෙනවා මෙතන බැටරි එකක්. ඒ වෙයි හැම මදර්බෝඩ් එකකම මේ වගේ පොඩි බැටරි එකක් තියෙන්නේ. ඒ හැම මදර්බෝඩ් එකකම මේ වගේ බැටරි එකක් තියෙන්නේ. මොකක්ද අවශ්‍යතාවය? පොඩි බැටරි එකක් වෝල්ට් 3යි වෝල්ට් 3න් මදර්බෝඩ් එක ධාවනය කරන්න බෑ. වෝල්ට් 3න් කරන්න දෙයක් නෑ. හරි. ඒකට වෝල්ට් 3ක බැටරි එකක් පොඩි බැටරි එකක් මේ ලොස්වොට් දානවා වගේ පොඩි බැටරි එකක් තියෙන්නේ. හරි හරි උත්තරයකුත් තියෙනවා. හරි කිව්වට සම්පූර්ණ නැහැ උත්තරේ. හරි කියලා ගන්න පුළුවන්. වෙලාව මතක තියාගන්න කියලා කෙනෙක් කියලා තියෙනවා. හරි ඒකත් එකක්. ඒකත් එකක් කියන්නේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඔයාලගේ ගෙදර අර අම්මලා ගාව එහෙම තියෙන චූටි ෆෝන් තියෙන්නේ. අර Nokia පොඩි ඩිස්ප්ලේ තියෙන ෆෝන් එක අර නිකන් කොළ පාටයි කළු පාටයි ස්ක්‍රීන් එක තියෙන. දැකලා තියෙනවනේ අම්මලා ගාව එහෙම ගොඩක් වෙලා තියෙන. තාත්තලා ගාවත් තියෙනවා. හරි. ඒ ෆෝන් එකේ බැටරිය ගලවලා බැටරිය දැම්මහම මුලින්ම කරන්න වැඩේ මොකද්ද? බැටරිය ගලවලා බැටරිය දාපු ගම. දාලා ඔන් කරපු ගම මොකද්ද කරන්න වෙන්නේ? උත්තර දෙන්නක් ගන්න. අර චූටි Nokia ෆෝන් තියෙන්නේ මොනවද ඒවට කියන්නේ මේ 111 නෝට්ද කොහෙද? මෙන්න මේ වගේ ෆෝන් අන්න හරි date and time හදන්න වෙනවා. නැත්නම් කියන්නේ මොකද්ද? අන්න දිනේ ගොඩක් උත්තර වෙනවා. time and date හදන්න වෙනවා. ඔව් මෙන්න මේ වගේ ෆෝන් වල බැටරි එක ගලවලා ආයි බැටරි එක දැම්මහම කරන්න වෙන පළවෙනි දේ තමයි time එකයි date එකයි වෙනස් හදන්න වෙනවා. ඒ කියන්නේ ෆෝන් එකේ ගොඩක් වෙලාවට ෆෝන් එක මැනුෆැක්චර් කරපු ෆෝන් එක නිෂ්පාදිත දිනේ තමයි දිනේ විදියට වැටෙන්නේ. නැත්නම් ෆෝන් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක හදපු දවස් තමයි දිනේ විදියට වැටෙන්නේ. හරි. සමහරවිට මේක 2009 2008 වගේ කාලයකට රීසෙට් වෙනවා. හරි. ෆෝන් එකේ බැටරි එක තියෙනකම් වෙලාව හරියට දුවනවා. ෆෝන් එකේ බැටරි එක තියෙනකම් වෙලාව දුවනවා.
පොඩක් බැටරිය බැස්සත් ඒත් ගැටලුවක් නැහැ. බැටරිය සාමාන්‍යයෙන් බහලා ෆෝන් එක ඔෆ් වුණා දිනේ දුවනවා. අර තියෙන පොඩි විදුලි ධාරාවෙන් ඔරලෝසුව දුවනවා. ෆෝන් එක ඇතුලේ ඔරලෝසුවක් තියෙනවා. වෙලාවක් තියෙනවා. right? හරි. හැබැයි ඔයාලා දැකලා ඇති අපි කම්පියුටර් එක ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ඔෆ් කරනවා. ඩෙස්ක්ටොප් කම්පියුටර් එක ඇතුලේ වෙන බැටරි මුකුත් නැහැනේ. කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා ප්ලග් එක ගැලවුවම එයාට එයාගේ ඇතුලේ තියෙන වෙලාව ධාවනය කරගන්න වෙන බල ශක්තියක් නැහැ. කම්පියුටර් ෂට් ඩවුන් කරලා ප්ලග් එක ගැලවුවාම එයාට එන සියලුම විදුලි බලය නැති වෙලා යනවා. හැබැයි ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ඔන් කරන හැම වෙලාවෙම හරි වෙලාවක් තියෙනවා. තියෙනව නේද? අන්න ඒ ඔරලෝසුවේ වෙලාව දුවන්න තියෙන්නේ මෙන්න මේ බැටරිය. ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකත් බැටරි එකක් තියෙනවා. ඒ මොකටද? ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකත් ඔරලෝසුවක් තියෙන නිසා ඒ ඔරලෝසුව දුවන්නේ මෙන්න මේ පොඩි බැටරි එකේ බලයෙන්. මේක charge වෙන බැටරියක් නෙමෙයි ඈ. මේක charge වෙන බැටරියක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඔරලෝසුවකට දැම්මා වගේ බැටරි එක දැම්මහම මේකේ ඔරලෝසුව දුවනවා බැටරි එක වහිනකම්ම. හරි මේක charge වෙන බැටරියක් නෙමෙයි. අර හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. සාමාන්‍ය ඔරලෝසුවක වගේ මේකට ඩිස්ප්ලේ එකක් නැහැනේ. ලයිට් පත්තු වෙන කැලි නෑ, කටු නෑ. ඒකෙන්ද මේක ඩිජිටල් ක්ලොක් එකක් නිසා මේ බැටරිය මේකට දැම්මම අවුරුදු 7ක් 8ක් තියෙනවා. හොඳ බැටරි එකක් දැම්මොත් අවුරුදු 6ක් 7ක් තියෙනවා. කම්පියුටර් එක ඔන් ඔෆ් කරා කියලා මේකට අදාළත්වයක් නෑ. බැටරි එක දැම්මම හොඳ බැටරි එකක් නම් දාලා තියෙන්නේ අවුරුදු 6ක් වගේ මවපුරුව ඇතුලේ මේ බැටරි එක තියෙනවා. එහෙම තිබිලා එක පාටම ඔයා ඔන් කරනකොට හැමදාම කම්පියුටර් එකේ වෙලාව වර්ධිනවා නම් අන්න ටාගට් කරන්න ඕනේ මොකද්ද මුලින්ම මේ බැටරි එක මෙන්න මේ CPU එකේ තියෙන මේ බැටරි සෝරි මදර්බෝඩ් එකේ තියෙන මේ බැටරි එක වියෝජනය වෙලා ගිහිල්ලා ඇති කියලා. බැටරි එකේ තියෙන බලය අඩු වෙලා ගිහිල්ලා ඇති කියලා ඔයාලට හිතන්න පුළුවන්. මේ බැටරි එක මහා ලොකු ගාණක් වෙන එකක් නෙවෙයි. රුපියල් 250ක් වෙනකොට හොඳ බැටරි එකක් ගන්න පුළුවන්. රුපියල් 50 ඉඳලා තියෙනවා ඔබ දැකලා තියෙනවා. හරි. රයිට්. එතකොට මෙන්න මේ බැටරි එක ඔයා දැකපු අද දවසේ මම පැහැදිලි කරපු හැම මදර්බෝඩ් එකකම තියෙනවා. හරි. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. සර්වර් මදර්බෝඩ් එකේ තියෙනවා කොටින්ම මේ මදර්බෝඩ් එකේ තියෙනවා මේ පහලින් එකම විදිහේ බැටරි එකක් තමයි මේකට එන්නේ. හරි රයිට් මේකේ තව අවශ්‍යතාවයක් තියෙනවා. ඒක ඔයගොල්ලෝගේ අතින් කියවුනේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නේ නැහැ ඇත්තටම. හරි රයිට් ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දකින්න මේක ටියුට් එකේ ඊළඟ කොටසද කොහෙද තියෙනවද? ඒක ඇත්තටම කතා කරන්නේ ඔපරේටින් සිස්ටම් කොටසේදී පොඩි හැඳින්වීමක් දීලා ඉන්න ඕනේ. ඔපරේටින් සිස්ටම් කියන ප්‍රධාන පාඩමේදී තමයි මේ ගැන හොඳටම කතා කරන්නේ. පොඩි හැඳින්වීමක් දීලා ඉන්නම් නැත්නම් අසම්පූර්ණයි කියලා මට හිතෙනවා. හරි මේ මවපුරුවක ටිකක් සමීපයෙන් ගත්ත ඡායාරූපයක්. හරි මොකද මේකේ මේක මට එකපාරම පෙන්වන්න ඕගොල්ලෝ පැහැදිලි නෑ. හරි රයිට් මෙන්න මේ IC එක මේ IC එකට කියනවා අපි විවහාරය කියනවා BIOS chip එක කියලා. හරි BIOS chip එක. මේක ඇත්තටම හරිම නම තාක්ෂණික වශයෙන් නිවැරදිම නම වෙන්නේ CMOS chip. CMOS chip. BIOS chip කියලා තමයි අපි විවහාරය කියන්නේ. ඒකට හේතුව තමයි මේ chip එක ඇතුලේ softwares කීපයක් තියෙනවා. හරි. අපි ඒවට හරියට පාවිච්චි කරන ටෙක්නිකල් නම firmware. දැන් ඔයාලා තාම software කියන එක අහලා ඇති. hardware කියන එකත් අහලා තියෙනවා. ඔය firmware හැම ගැන අහලා නැහැ. හරි. ඒ ඉස්සරහට අපි කතා කරන මේ විෂය ඇතුලේ වෙනම කතා කරන එකක මේ. ඒකට කියනවා firmware. හරි. firmware. පාට පොඩ්ඩක් වෙනස් කරගන්නම් පොඩ්ඩක් ඉන්න. හරි. firmware. ඇත්තටම මේ chip එක ඇතුලේ firmware කීපයක් තියෙනවා. firmware කීපයක් තියෙනවා. එකක් තමයි BIOS. BIOS කියන වැඩසටහන.
තව පෝස්ට් කියලා වැඩසටහනක් තියෙනවා. තව වැඩසටහනක් තියෙනවා boot strap loader කියලා. BIOS post bootstrap loader. හරි. ටිකක් අමාරු වචන ටිකක් වගේ නේ. අහලා නැති ඒවා වෙන්නත් පුළුවන්. හරි. මට මේක කියන්න කලින් පරිගණකයේ සරල ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්න ඕනේ. ලියන්න ඕනේ නැහැ. දැන් මේ කියපු ප්‍රධාන කොටස් ටිකත් ඔයාගේ ටියුට් එකේ නැහැ. හරි. ඒ කියන්නේ ප්‍රධාන කොටස් කියලා කිව්වේ මේ අද නිකන් කතා කරපු දේවල් ටික ටියුට් එකේ නැහැ. හරි. හේතුව තමයි මේක නිකන් ජෙනරල් නොලෙජ් එකක් මේ දෙන්නේ. හරි. මව්පූර්ව මොන වගේද කියන දේ ගැන අදහසක් තමයි මේ දෙන්නේ. එතකොට ඔයාලට ටියුට් එකේ මව්පූර්ව ගැන තියෙන ටික හොඳටම ඇති. ඔයාගේ විෂයට. හැබැයි ඒ ටික හරියට ඔළුවට දාගන්න නම් මේ වපසරියේ තියෙන මේ පොඩි දැනුම කොටස් ටික අනිවාර්යයෙන්ම ඔයාලට අවශ්‍ය වෙනවා. හරි. right. දැන් අපි කතා කරමින් ඉන්නේ BIOS ගැන. මෙන්න මේ IC එක ගැන. ඊට හැබැයි අර පොඩි කියපු බැටරි එකත් ඔයාලට පේන්න තියෙනවා මේ වම් පැත්තේ. හරි. මේ චිප් එක ගැන යම් කිසි දැනුමක් දීලා තියන්න ඕනේ නැත්නම් අසම්පූර්ණයි පාඩම. හරි. පොඩ්ඩක් ඉන්න. කම්පියුටර් එකක් ඔන් වෙද්දී මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් වැටෙනවා දැකලා තියෙනවද? කම්පියුටර් ඔන් වෙච්ච එක ඔන් වෙනකොට කෙලින්ම එකපාරම අර Windows වල ඩෙස්ක්ටොප් එකට එනවද? කම්පියුටර් එකක් නෑ, එහෙම නෑ. ෆෝන් එකක් ඔන් කරත් එකපාරටම මේ බටන් එක ඔබපු ගමන්ම අර Android වල තියෙන icons ටික එනවද? Apple ෆෝන් එකක් වුණත් Apple ෆෝන් එකේ power button එක ඔබපු ගමන්ම ඔන් වෙලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවද? එහෙම වෙන්නේ නෑනේ. යම් වෙලාවක් යනවා මෙයාගේ තියෙන මේ දේවල් ටික ගලපගෙන ඔන් වෙලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්න වෙලාවක් යනවා නේද? කම්පියුටර් වල මුලින්ම ඔන් කරපු ගමන්ම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් වැටෙනවා දැකලා තියෙනවද? මේක පොඩක් වෙනස් වෙන්න පුළුවන් පරිගණකයෙන් පරිගණකයට. බොහෝ දුරට මේ වගේ කළු පාට ස්ක්‍රීන් එකක ඉංග්‍රීසි අකුරු ටිකක් වචන ටිකක් මේ විදිහට වැටලා යනවා. හරි. ඒකට හේතුව තමයි මේ කතාවක් විදිහට අහගන්න. හරි මේක නෝට් ලියා ගන්න ඕනේ. දැනට ඒක කතාවක් විදිහට ඔලුවට දාගන්න. මොකද මේවා අපි වෙනමම ටියුට් අරගෙන මේවා දෙනවා. හරි මේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැන වෙනමම ටියුට් එක දෙනවා මොයිස් වලදී. දැන් නිකන් කතාවක් වගේ අහගන්න. කම්පියුටර් එකට විදුලි බලය දෙනකොට හරි කම්පියුටර් එකට විදුලි බලය දෙන්න ඕනේ මුලින්ම වැඩ කරන්න නම් CPU එක තියෙනවා. හරි මොනිටර් එක CPU එක හරි මේවා එකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා හිතන්න. හරි යතුරු පුරුව මවුස් එකක් දේවත් තියෙනවා කියලා හිතන්න. ඒකත් අඳින්න. හරි ඒ ඔක්කොම හරි තියෙනවා. ඔන්න ඔන්න එන්න පුළුවන්. පවර් බටන් එක මෙතන තියෙනවා. මම පවර් බටන් එක ප්‍රෙස් කරලා මේක ඔන් කරා. ඔන් කළාට දැන් CPU එකට විදුලිය ගියා. ඔක්කොටම විදුලිය ගියා. hard disk එකත් කැරකෙනවා. හැබැයි දැන් CPU එකෙන් හැමදේම කරන්න ඕනේ. කම්පියුටර් එක ඔන් වෙලා ඔපරේටින් සිස්ටම් එක පෙන්වන්න ඕනේ CPU එක දැන්. අපි වැඩ කරන වැඩ තලයට ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකට අරගෙන යන්න ඕනේ CPU එක. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මොකද්ද? RAM එක තමයි ගැටලුව. මේ ප්‍රශ්නෙට මුල RAM එක. RAM එක අපි හඳුන්වනවා න්‍යාශ මතකයක් කියලා. පොඩ්ඩක් ඉන්න. වරෙන්දපු තැන එකපාරටම නැති වුණා. පොඩ්ඩක් ඉන්න. හරි. RAM එක අපි හඳුන්වනවා න්‍යාශ මතකයක් කියලා. න්‍යාශ මතකයක්. RAM එක CPU එකට අවශ්‍ය දත්ත වේගයෙන් සපයනවා තමයි. හැබැයි එයා න්‍යාශයි. මොකක්ද න්‍යාශ කියලා කියන්නේ? න්‍යාශ කියලා කියන්නේ විදුලිය විසන්ධි වූ සැනින් RAM එකේ තියෙන දත්ත නැති වෙලා යනවා.
විදුලිය විසන්ධි වෙච්ච සැනින්ම RAM එකේ තියෙන දත්ත මැකිලා යනවා. වියෝජනය වෙලා 0 බිඳුවම වෙලා යනවා. විදුලිය තියෙනකම් විතරයි RAM එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් තියෙන්නේ. ඉන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්, ඩේටාත් වෙන්න පුළුවන්, ඕනම දෙයක් තියෙන්නේ විදුලිය තියෙනකම් විතරයි. විදුලිය නැති වුණාම තියෙන මොනවද තියෙන්නේ ඔක්කොම ටික බිඳුව වෙලා යනවා. මුකුත් නැහැ අන්තිමට. දැන් ඔයාලට මතක ඇති මම මෙතන මේ බ්ලොක් ඩයග්‍රෑම් එකක් යන්න මතකයි නේද? CPU එකට ඉන්ස්ට්‍රක්ෂන්ස් එන්නේ RAM එකෙන්. හරි. CPU එකට එකපාරම hard disk එකෙන් ඉල්ලන්න බෑ. CPU එකට ඕන දේවල් ටික තියාගෙන ඉන්නේ හැම වෙලේම RAM එකේ. දැන් කම්පියුටර් ඔන් කරා. හැබැයි RAM එකේ මුකුත් නැහැ. ඔන්න ප්‍රශ්නේ. ඔක තමයි ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? RAM එක volatile memory එකක්. ඒ කියන්නේ නාශ මතකයක්. එතකොට RAM එකේ තියෙන දේවල් තිබ්බ ගම විදුලි විසන්ධි වෙච්ච ගමම නැති වෙලා යනවා. ඔක තමයි ගැටලුව. හරි. මේක තමයි ගැටලුව. RAM කම්පියුටර් එකට දැන් ඔන් වෙන්න අවශ්‍යයි විදුලිය ඔක්කොම තියෙනවා. හැබැයි යාට පිළිපදින්න කිසිම ඉන්ස්ට්‍රක්ෂන් එකක් කමාන්ඩ් එකක් නැහැ. මොකද RAM එකෙන් තමයි CPU එක කමාන්ඩ් බලාපොරොත්තු වෙන්නේ. RAM එක ඇතුලේ මුකුත් නැහැ. හරි. RAM එක ඇතුලේ මුකුත් නැහැ. ආයෙත් කියන ඔළුවට දාගන්න. කම්පියුටර් එක ඔන් කරනවා අපි. කම්පියුටර් එක ඔන් කරාට ගැටලුවක් තියෙනවා. මොකද්ද ගැටලුව? CPU එක ඉන්ස්ට්‍රක්ෂන්ස් බලාපොරොත්තු වෙන්නේ RAM එකෙන්. හැබැයි මේ මොහොතේ RAM එකේ මුකුත් නැහැ. හේතුව තමයි කම්පියුටර් එක අපි කලින් ඔෆ් කරලා තියලා තමයි ඔන් කරේ. RAM එකේ තියෙන දත්ත කම්පියුටර් එක ඔෆ් කරපුවම විදුලි විසන්ධි කරපු සැනින්ම ඔක්කොම මැකිලා යනවා. දැන් මුකුත් නැහැ RAM එක ඇතුලේ. CPU එක බලන් ඉන්නවා RAM එක ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන් ගන්න. RAM එක ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන් නැහැ. ඔන්න ඔය කාරණාවේදී මැදිහත් වෙන එක කෙනෙක් තමයි මෙන්න මේ IC එක. මේක ඇතුලේ තියෙනවා පොඩි softwares තුනක් ප්‍රධාන වශයෙන් ඊටත් වඩා තියෙනවා. පොඩි softwares මෘදුකාංග තුනක් තියෙනවා. හරි. එකක් BIOS, අනිත් එක POST, අනිත් එක bootstrap loader. BIOS කියන ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ කම්පියුටර් එකට හයි කරලා තියෙන කොටස් ඔක්කොම හඳුන ගන්නවා. හරි. කම්පියුටර් එකට මොනවද කියන්නේ මව්පූර්වයේ CPU එක මොකක්ද හයි කරලා තියෙන වර්ගය. හරිද? i3 ද i5 ද i7 ද යාගේ වේගය මොකක්ද? RAM එකේ කොච්චර කැපැසිටි එකක් තියෙනවද? ඔන්න ඔය දේවල් ටික බලනවා. ඒවා හඳුන ගන්නවා. mouse එකක් keyboard එකක් සම්බන්ධ වෙලා තියෙනවද? hard disk කීයක් සම්බන්ධ වෙලා තියෙනවද? ඔන්න ඔය දේවල් හඳුන ගන්නවා BIOS කියන වැඩසටහනේ. ඒ කියන්නේ මේ BIOS කියන අකුරු ටික ඇවිල්ලා තියෙන්නේ basic input and output system. හරි. ආදාන ප්‍රතිදාන මොනවද උපාංග කියලා මෙයා හොයලා බලනවා. ඊළඟට වැඩ කරන ප්‍රෝග්‍රෑම් එක තමයි POST. POST එක යනකොට තමයි අර කළු පාට මම පෙන්නපු ස්ක්‍රීන් එකක් කළු පාට තිරයක් මම කිව්වේ. කම්පියුටර් ඔන් කරනකොට කළු පාට තිරයක් වැටෙනවා කියලා. අන්න ඒක වෙන්නේ. POST කියලා කියන්නේ power on self test. මේවා ලියන්න අවශ්‍ය නැහැ. OS පාඩමේදී මේක වෙනමම ආයෙ උගන්වනවා. හැබැයි මෙතනත් උගන්වන්න ඕනේ නැත්නම් අසම්පූර්ණයි. හරි. නැත්නම් motherboard එක ගැන සම්පූර්ණ දැනුමක් ඔයාලට නැහැ. හරි. power on self test. අපි නිදාගෙන ඉඳලා නැගිටිනකොට ටිකක් වෙලා නිදාගෙන ඉඳලා නැගිටිනකොට කොහොමද නැගිටින්නේ? අතපය හිරි අරලා නේද? සමහරලාට නම් අතපය තියනවද කියලාත් බලනව නේද? නැගිටිනකොට. නැගිටලා හිරි අරලා බෙල්ල පොඩ්ඩක් කරකවලා ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා එහෙම නේද? ඊට පස්සේ ඉතුරු වැඩ ටික දත් මදින්න උනත් යන්නේ. අන්න ඒ වගේ. කම්පියුටර් එකත් ඔන් වෙනකොට අර උපාංග ටික හඳුනාගත්තායින් පස්සේ POST කියන ප්‍රෝග්‍රෑම් එක දාව වෙනවා. ඒකෙන් RAM එකත් එක්ක හරියට දත්ත ගනුදෙනු වෙනවද? RAM එකේ data ලියන්න පුළුවන්ද? ලියපු දේවල් කියවන්න පුළුවන්ද? හරි. CPU එකටයි RAM එකටයි හරියට කතා කරන්න පුළුවන්ද? හරි. CPU එකේ ඉල්ලන instruction RAM එකෙන් දෙනවද? hard disk වැඩ කරනවද? හරි. hard disk එක කියවන්න පුළුවන්ද? capacity එක ඕකේද? මේ වගේ හැම දෙයක්ම මව්පූර්වයේ තියෙන කොටස් සහ සම්බන්ධ කරලා තියෙන කොටස් එකිනෙක වැඩ කරනවද කියලා චෙක් කරලා බලනවා. අන්න ඒකට තමයි පොඩි වෙලාවක් අර කළු පාට ස්ක්‍රීන් එකේ තියෙන්නේ. හරි. ඒකට අපි කියනවා POST කියලා. නැත්නම් power on self test කියලා කියනවා. RAM එක චෙක් කරලා බලනවා. හරි. hard disk බලනවා. හැබැයි hard disk කියලා මේ
ඔක්කොම හරියට වැඩ කරනවද කියලා බලන්නේ නැහැ. යාට මේ දත්ත ගමන් කරනවද කියන දේ තමයි ප්‍රධාන වශයෙන් බලන්නේ. හරි. hard disk එක respond කරනවද? CPU එකේ මොන හරි instruction එකක් දුන්නාම ඒක පිළිපදිනවද? ඔන්න ඒ ටික තමයි බලන්නේ. හරි. පෝස්ට් ටෙස්ට් එකක් ඉවරුණා කියලා හිතමු දැන්. හරි. ඔක්කොම වැඩ කරනවා. කම්පියුටරේ තියෙන කොටස් ටික ඔක්කොම දැන් වැඩ කරන තත්ත්වයේ තියෙන කිසි ගැටලුවක් නැහැ. හරි. ඔක්කොම වැඩ. ඒත් අවුලක් තියෙනවා. දැන් තාම අර මොකද්ද මම කියපු අවුල? RAM එකේ මුකුත් නැහැ තාම. ඔපරේටින් සිස්ටම් එක ගැන කිසිම දෙයක් නැහැ තාම. ඔන්න ඊළඟට ලෝඩ් වෙනවා මෙයා. BIOS වැඩ කරා, එයාගේ වැඩේ ඉවරයි, post එයාගේ වැඩේ ඉවර කළා, ඊළඟට bootstrap loader. මෙයාට තියෙන්නේ වෙනම වැඩක්. අර කියපු කිසිම වැඩක් නෙමෙයි. BIOS වලින් හඳුනාගත්තනේ කම්පියුටරේ hard disk කීයක් තියෙනවද කියලා. bootstrap loader එකට තියෙන්නේ ඒ hard disk වලින් operating system එක ගබඩා වෙලා තියෙන hard එක තෝරගෙන operating system එක RAM එක ඇතුළට load කරලා දෙන්න. හරි? operating system එකේ මූලික ප්‍රධානම files ටික. ඒකට නම් කියලා kernel කියලා කියනවා අපි. kernel එක කියලා කියන්නේ kernel එකේ තියෙන ප්‍රධාන අංග ටික RAM එකට load කරලා දෙන එක තමයි bootstrap loader එකෙන් කරන්නේ. අන්න එතකොට තමයි ඔයාලගේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ වැටෙන්නේ මොකද්ද? Windows කියලා වැටිලා ඉරක් මෙහෙම යනවා නම් හරි Windows ලාංඡනය වැටලා මෙහෙම මල වගේ පිපි පත්තු වෙවි තියෙනවා නම් හරි Windows ලාංඡනය වැටෙන්නේ ඔන්න bootstrap loader එකකින් operating system එක load කරන්න පටන් ගත්තයින් පස්සේ. හරි? එයා ඔක්කොම load කරන්නේත් නැහැ හරිද? එයා කරන්නේ operating system එකට තනියෙන් වැඩ කරන්න අවශ්‍ය instructions ටික load RAM එක ඇතුළට load කරලා දෙන එක විතරයි. ඊට පස්සේ RAM එක ඇතුළට instruction එනකොට ඒවා එක එක පිළිපදිනවා. හරි? ඔන්න එතන තමයි ඔයාලට Windows ලාංඡනයේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකේ පේන්න ගන්නේ. එතනින් එහාට මේ BIOS chip එක වැඩක්ම නැහැ. හරි? අර අපි කියන්නේ කොන්ක්‍රීට් එක හයි වුණායින් පස්සේ සැටලින් වැඩක් නැහැ කියලා. operating system එක load වුණායින් පස්සේ මේ BIOS chip එක තිබ්බත් එකයි නැතත් එකයි වැඩක් නැහැ. හැබැයි BIOS chip එක නැතුව කම්පියුටරේට ඔන් වෙන්න බෑ. මූලිකම ප්‍රධාන කාර්යයන් ටික සිද්ධ වෙන්නේ මේක ඇතුලෙන්. BIOS chip එක නැතුව කම්පියුටරේට ඔන් වෙන්න බෑ. හරි? ඔන් වුණයින් පස්සේ BIOS chip එක අවශ්‍ය නැහැ. ඔන්න උනායින් පස්සේ ඕනෙත් නැහැ. හරි? right. දැන් පේනව නේද මේ බැටරි එක? මේ බැටරි එක තමයි මම කලින් කිව්වේ අර. මම කියවනේ බැටරි එකක් ගැන. මේ බැටරි එක ගැන තමයි මම කලින් කිව්වේ. එතකොට මේ බැටරි එකෙන් පොඩි විදුලි ධාරාවක් හැම වෙලේම දීලා තියෙනවා මේ BIOS chip එකකට. හරි. මේ BIOS chip එකේ නැත්නම් මේ CMOS chip එකේ තියෙන මේ BIOS කියන වැඩසටහනේ අපිට හදන්න පුළුවන් settings ටිකක් තියෙනවා. අපිට පොඩ්ඩක් CPU එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. CPU එකේ ස්පීඩ් එක මෙගාහර්ට්ස් ගාන ගිගාහර්ට්ස් ගාන පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. හරි. තව BIOS වල settings තියෙනවා ගොඩක්. හරි. එතකොට මේ BIOS වල settings ටික අමතක වෙන එක වළක්ව ගන්නත් මේ බැටරි එකෙන් චූටි විදුලි ධාරාවක් ගන්නවා. හරි. පොඩි විදුලි ධාරාවක් ගන්නවා. එතකොට මේ BIOS chip මේ බැටරි එකෙන් කාරණා දෙකක් වෙනවා මොනවද? එකක් වෙලාව නිවැරදිව තියා ගන්නවා. අනිත් එක BIOS වල තියෙන settings BIOS වල තියෙන settings මතක තියාගෙන ඉන්නවා. settings වලට සිංහල වචනය කට්ටල් අංග. බොරු නෙමෙයි කට්ටල් අංග. හරි? settings වලට සිංහල වචනය කට්ටල් අංග. BIOS කට්ටල් අංග ටික මතකයේ සුරක්ෂිතව තියාගෙන ඉන්නේ මේ බැටරි එකකින් එන විදුලි ධාරාවෙන්. හරි. දැන් BIOS chip එකේ වැදගත්කම දන්නවා. දැන් බලමු අපි මේ motherboard වල BIOS chip එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ motherboard එකේ දැන් ඔයාලට මේ හැකියාව එකපාරම නෑ හරිද? මේ බලපු ගමම BIOS chip එක හොයලා ගියන්න. මෙන්න මේ තියෙන්නේ මේකේ BIOS chip එක. හරි. මෙතන බලමු ඊළඟ motherboard එකේ මේකේ BIOS chip එක පේන්න නැහැ. එහා පැත්තේ ඇත්තේ මේ Southbridge chipset එකට පොඩ්ඩක් පහතින් හරි පේන්න නැහැ මෙතන. right. අපි ගමු මේ motherboard එකේ BIOS chip එක. මේක පොඩ්ඩක් clear කරගන්න පේන්නේ.
මේකේ තියෙන චූටි BIOS chip එක. මෙන්න මෙතන. පෙනීද දන්නේ නැහැ මෙන්න මෙතන. හරි. chip කීපයක රූප පෙන්වන්නම්කෝ. මේ එක මාදිලියක BIOS chip එක. මේ තවත් මාදිලියක BIOS chip එක. කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එක පේන තියෙන එක විදියක එකක්. මේ තව එකක්. මේක මේ BIOS chip එක අපිට ගලවලා වෙනස් කරන්න පුළුවන් විදියට තියෙන්නේ. ඒක සොකට් එකක් ඇතුලේ තියෙන්නේ. පාස්සල නැහැ. එන මේක. මේ පහලින් දාපු එක. මේ උඩින් ඔයාලට නිල් පාටට පේන්න තියෙන්නේ තරම අලුත් මව්පුවරුවක් නිකන් i3 වගේ i3 i5 i7 series එකේ i series එකේ motherboard එක. විශේෂයෙන්ම මේක මේ gigabyte කියන වර්ගයේ. gigabyte කියලා motherboard වර්ගයක් තියෙනවා වර්ගයක් ඈ. හරි. මව්පුවරුවට හරියන processor එක Intel උනාට මේ මව්පුරුව නිර්මාණය කරන සමාගම තියෙනවානේ. සමාගම් ගොඩක් තියෙනවා. gigabyte කියයි, MSI කියයි, Foxconn කියයි. කීක සමාගම් වල ASUS විවිධ සමාගම් වල මේ වගේ motherboard හදනවා. මේක gigabyte වර්ගයේ motherboard එකක්. කොහොමද මම කියන්නේ gigabyte motherboard වල තියෙනවා මේ වගේ BIOS chip දෙකක්. හරි. ඔයාලගේ කම්පියුටර් වල ගොඩාක් වෙලාවට motherboard වල එන දෝෂය වෙන්නේ මේ BIOS chip එක. කම්පියුටර් එක ඔන් වෙන්නේ නැහැ. හරි. power button එක ගිහුවාම fan එක ටිකක් වෙලා කරකිනවා, ආයෙ off වෙනවා, ආයෙ ටිකක් වෙලා කරකිනවා, ආයෙ off වෙනවා, කම්පියුටර් එතනින් එහාට යන්නේ නැහැ. හරි. බැලුවාම ගොඩාක් වෙලාවට තියෙන්නේ BIOS chip එකේ BIOS program එක මොන හරි damage වෙලා. එතකොට මම කියවනේ මේක program එකක් කියලා. program එක damage වෙලා. software එකේ අවුලක්. මුකුත් වෙන්නේ නැහැ. හැබැයි කම්පියුටර් ඔන් වෙන්නේ නැහැ. ෆෑන් එක පොඩ්ඩක් කරගෙන නවතිනවා. පොඩ්ඩක් කරගෙන නවතිනවා. ලයිට් පත් වෙනවා නිවෙන ඔන්න ඒ කියන්නේ කම්පියුටර් එකට ඔන් වෙන තත්ත්වයටපත් වෙන්න බෑ. හරි. ගිගාබයිට් මදර්බෝඩ් වල මේ වගේ BIOS chip දෙකක් තියෙනවා. ඒක මාර වැදගත්. එක මේ ප්‍රධාන BIOS chip එක ඩැමේජ් වුණොත් BIOS chip ඩැමේජ් වෙනවා කියන්නේ software එක ඩැමේජ් වුණොත් මේ අනිත් BIOS chip එකෙන් මේකට software එක copy කරනවා. මේකෙන් මේකට software එක copy කරගන්න පුළුවන්. හැම වෙලේම වැඩ කරන්නේ එක BIOS chip එකයි. අර BIOS program එක මොන හරි damage වුණොත් එක chip එකකින් අනිත් chip එකට copy කරගන්න පුළුවන් program එක. මේ අනිත් motherboard වල එහෙම පහසුකමක් දීලා නැහැ. මම දැකලා නැහැ එහෙම පහසුකමක් තියෙන අනිත් motherboard. මෙතනත් එක BIOS chip එකයි තියෙන්නේ. මෙතනත් එක BIOS chip එකයි ඔය විදිහට. මේ gigabyte motherboard වල විතරක් මේ බලන්න M BIOS කියලා කියන්නේ master BIOS chip එක. මේ B කියන එක separate තව එකක්. එකම තමයි copy දෙකක් දීලා තියෙනවා. මොකද මේක ඇතුලේ program එකක් තියෙන නිසා. softwares කියන ඒවා ඕන වෙලාවක ගැටලු වෙන්න පුළුවන්. හරි. ඉතින් software එකක් මත computer එකක් depend වෙලා තියෙනකොට software එකේ ගැටලුවක් ආවොත් ඉතින් හරිය computer එක on වෙන්නේ නැහැ. ඒකින්ද මේ gigabyte motherboard වල එන්නේ මෙන්න මේ තාක්ෂණය නම් මාරම් වටිනවා. හරි. පුද්ගලිකව ඒක මගේ computer එක ඔය ලෙඩේ දැන් දෙපාරක් ඇවිල්ලා තියෙනවා. දෙපාරම මම BIOS chip එකෙන් ප්‍රධාන BIOS chip එකට copy එකක් දැම්මා. එතනින් පස්සේ computer එක හොඳටම වැඩ කරනවා. කිසි ගැටලුවක් නැහැ. හරි. right. ඒක මේ syllabus එකේ කාරණාවක් නෙමෙයි. ඒක ටිකක් වැඩිපුර කියලා දීපු කාරණාවක් ඈ. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ටියුට් එකේ තියෙනවා ටියුට් එකේ තියෙන ටික තමයි යන්න තියෙන්නේ. මොකද motherboard එක ගැන දැන් සාමාන්‍යයෙන් හොඳ දැනුමක් අවබෝධයක් මම උගලන්ට දුන්නා.
ටියුට් එකේ තියෙනවා අපිට ඉන්පුට් අවුට්පුට් පෝට් ටික තියෙනවා කෙවිනි ගැන කතා කරන්න තියෙනවා USB කෙවිනි ගැන කතා කරන්න තියෙනවා ජාල කරන කෙවෙනි රයිට් මදර්බෝඩ් එක හඳුන්වලා දීලා තියෙනවා ඒ ටිකම කරා රයිට් හරි කෙවෙනි ටික ගැන කතා කරන්න පෝට්ස් ගැන කතා කරන්න අපි බදාදා පන්තිය ගමු හරි අතරම අද මේ ගෙදර කටින උත්සවයක් තියාගෙන කටින පින්කමක් තියාගෙන තමයි මම මේ පන්තිය කරේ අනිවාර්යෙන් පන්තිය කරන්න ඕන හින්දාම නැත්නම් හිතට හරි නෑ අතන පින්කම් කළා වගේ නෙමෙයි හරි right එහෙනම් රෙකෝඩින් කීපයකුත් දාන්න තියෙනවා මම ඔය රෙකෝඩින් වල කතන්දරේ කිව්වා ළමයි ඔන්ලයින් සහභාගී වෙන එක අඩු වෙන හින්දා මම රෙකෝඩින් එක පොඩ්ඩක් දාන්නේ පහු වෙලා කියලා හරි රෙකෝඩින් තුනක් දාන්න තියෙනවා මම මේ රෙකෝඩින් තුන දානවාද ඒක අනිවාර්යෙන් දානවාද හරි right එහෙනම් පොතේ අද දවසේ පන්තිය මම මෙතනින් නවත්තනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ICT ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හරි ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොන එකක් අහන්න මම උත්තර දෙනවා හරි එහෙනම් අදට පන්තිය මෙතනින් නවත්තනවා පොතේ හැමෝටම ආයුබෝවන්